අපි ඔබ මම කහනවා දැන් අද දවසේ වැඩි ඉඩකඩක් අපේ නිරෝගී සුව විශේෂාංගය වෙනුවෙන් ඔබට වෙන් කරන්නට හේතුව නිරෝගීව සිටීම වඩාත් වැදගත්. ඒ නිසා මොකද ඔබ ශාරීරිකව යම්කිසි ආකාරයක පීඩාවට පත් වෙනවා නම් ඒ පැහැදිලිවම මානසිකවත් ඔබට බලපානවා. ඒ නිසා ඔබ කඩා වැටෙන්නේ නැතුව සන්තෝෂෙන් නේද? සතුටින් ජීවත් වෙන්න නම් ඔබට අවශ්‍ය කරන ඒ නිරෝගී සුවය ඔබ ලබා ගත යුතුයි. ඒ නිසා මේ පිළිබඳව කතා කරන්න අද දවසේත් අපි යමු වෙනවා නිරෝගී සුව විශේෂාංගයට. කතා කරන්න අපි මැදිරියට කැඳවා ගන්නවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය ආමාශ අන්ත්‍ර විද්‍යාව සහ ආව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉසුරජිත් ලියනගේ වෛද්‍යතුමන් ආයුබෝවන් වෛද්‍යතුමනි. හොඳයි. ඉතින් ඔබට මේ සම්බන්ධයෙන් යම් කිසි හෝ ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් 0115 299 299 මැදිරිය දුරකථන අංකය අපි ඔබට විවෘත කරනවා. අද හෝරාවකට ආසන්න කාලයක් ඔබට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අද දවසේ විශේෂයෙන්ම මේ මලබද්ධය පිළිබඳව සහ මේ සම්බන්ධ කාරණා පිළිබඳව කතා කරන්න අපි සූදානම් වෙන්නේ. නමුත් ඊට පෙර ආතුව වෛද්‍යතුමාගෙන් අහන්න විශේෂ කාරණාවක් තියෙනවා. මේ COVID-19 සම්බන්ධයෙන් සහ මේ බඩේ කැක්කුම සම්බන්ධයෙන් තියෙන සම්බන්ධකම මොකක්ද? ඔව් දැන් COVID-19 ගත්තොත් මේක වෛරස් ආසාදනයක්. ඉතින් ඒකට මේක ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපේ ශ්වසන පද්ධතියට අපි දන්නවා. නමුත් COVID-19 ලෙඩුන්ගෙන් 10%ක් 20%ක් අතර ඒ කියන්නේ 10 දෙනෙක් හෝ 5 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට පමණ ආහාර මාර්ගයේ රෝග ලක්ෂණ පහළ වෙන්නත් පුළුවන්. එතකොට ඒව ගත්තොත් එහෙම ආසන්න වශයෙන් 20%කට විතර එනවා කෑම අජීර්ණයක් වගේ ගතියක්, කෑම අපිරිය ගතියක්, වමන යන ගතියක්, ඒ වගේ දේවල්. ඊළඟට 10 දිනක එක්කෙනෙකුට 10%කට විතර පාචන තත්ත්වයක් අර අපි බඩ අමාරු කියන්නේ බඩ කැක්කුම හැදිලා පොඩි වේදනාවක් සහ දියර ගතියට টয়ලට් යන ගතියක් එන්න පුළුවන් 10 දිනකින් එක්කෙනෙකුට විතර. ඕකේ විශේෂම මේ කාලේ ඇත්තටම දෙන්න තියෙන පණිවිඩය තමයි මේ රෝග ලක්ෂණ විතරක් තියෙන්නත් පුළුවන්. අර ශ්වසන පද්ධතිය රෝග අමාරු නැතුව. ඉතින් එතකොට මේ කාලේ අපි දැන් අර අවදානම් ප්‍රදේශයක ඉන්න එක්කෙනෙකුට මේ වගේ රෝග ලක්ෂණයක් ඇති වුණොත් එහෙම කොවිඩ් හින්දා මේක වෙන්නත් පුළුවන් කියන දේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එක තමයි වැදගත්. ඊළඟට මල පහත් එක්ක මේ වෛරසයේ ශ්‍රාවය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. නමුත් නිශ්චිතව මල පහ මාර්ගයෙන් ඒ කියන්නේ අපි එකට කියන මල පහ ආයිමත්සරයක් අපි පාචන රෝග බෝ වෙන්නේ එහෙමයි. ඒ විදිහට බෝ වෙනවා කියලා කිසිම දත්තයක් අපිට නැහැ. නමුත් පණිවිඩය තමයි ඇත්තටම ආහාර මාර්ගයේ රෝග ලක්ෂණ එන්න පුළුවන් මේ කොවිඩ් ආසාදනයේ හින්දා ඒක ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. විශේෂයෙන් අවදානම් කියන අපිට මොන හරි අපි කවුරු එක්කෙනෙක් එක්ක සම්බන්ධ වුණා නම් අපි දන්නේ කෙනෙක් හැදිලා තියෙනවා නම් අපි අවදානම් ප්‍රදේශයක ඉන්නවා නම් ඒක ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. හොඳයි. මම හිතන්නේ ඒ පිළිබඳව ඔබ දැන සිටීම ඔබේ අවධානය යොමු කිරීම වඩාත් වැදගත්. මොකද වර්තමානයේ නේද අපි හැම කෙනෙක්වම එකම කාරණාවක් නිසා පීඩාවට පත් වෙලා ඉන්න මොහොතක ඔබ පිළිබඳව විශේෂයෙන් තනියෙන් නේද අපි අපේ යුතුයකම වගකීම හරියට ඉටු කරනවා නම් අපි මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් ඒ වඩාත් වැදගත්. දැන් අපි මේ මලබද්ධය පිළිබඳව වෛද්‍යතුමනි කතා කරනකොට විශේෂයෙන්ම අපිට මේ ගැටලුව තියෙන්නේ වැඩිහිටි පරම්පරාවත් එක තමයි. ඒක තරුණ පරම්පරාවට මේ ප්‍රශ්නය බලපෑවත් යම්කිසි හෝ ආකාරයකින් අපි ඒ ගැන කාටවත් කියන්නේ නැතුව ඉන්න හරි බේතක් හේතක් අරගෙන හරි කොහොම හරි විසඳුමක් හොයා ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් මලබද්ධය හෝ වේවා යම්කිසි ආකාරයක ගැටලුවක් තියෙනවා කියලා හොයා ගන්න තැනට අපි කොහොමදපත් වෙන්නේ? මලබද්ධය කියන එක ඇත්තටම සාපේක්ෂ වචනයක්. එතකොට මම අපි කලින් දවසකත් කතා කරා අපේ මල පහ පිට කිරීම එහෙම නැත්නම් টয়ලට් යන විදිය එක එක පුද්ගලයාට වෙනස්. සමහර කට්ටිය ඉන්නවා දවස් 3-4කට විතරක් තමයි ඒගොල්ලන් ජීවිත කාලෙම හැමදාම ගිහිල්ලා තියෙන්නේ. තවත් කට්ටියක් ඉන්න දවසට 3 සැරයක් යනවා ඒගොල්ලෝ. ඒක තමයි ඒගොල්ලන්ගේ සාමාන්‍ය ක්‍රමවේදය. එතකොට ඒ ක්‍රමවේදයට වැඩිය වෙනස් වෙලා ඒ ක්‍රමවේදයට වැඩිය අඩු වෙලා ඒකෙන් අපහසුතාවයකටපත් වෙන එකට තමයි තපත් වෙනවා නම් අපි මලබද්ධය කියලා කියනවා. ඊට අමතරව යම්කිසි විදියකින් අපේ මල පහ ඝනත්වය වැඩි නම් ඒකට යනකොට කැක්කුමක් එනවා. ඒ වගේ අවස්ථාවදී අපි මලබද්ධය විදිහට සලකනවා. ඒතර උදාහරණයක් විදිහට දවසට 3 සැරයක් යන එක්කෙනෙකුට දැන් යන්නේ දවස් 2කට සැරයක් නම් අපි එතකොට මලබද්ධය විදිහට අපි ඒක සලකනවා.
හොඳයි ඔබට මේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා නම් අපි ඔබට 0115 299 299 මැදිරිය දුරකථන අංකය මතක් කරනවා. අද දවසේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය ආමාශය අන්ත්‍ර විද්‍යාව සහ අක්මාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරජිත් ලියනගේ වෛද්‍යතුමන් අපි සම්බන්ධ කරගන්නේ මේ පිළිබඳව කතා කරන්න. සාමාන්‍යයෙන් වෛද්‍යතුමනි අපි බඩේ අමාරු කියලා ගත්තොත් මේකට සම්බන්ධ ප්‍රශ්න සමහර වෙලාවට එක පාරටම බඩේ කැක්කුමක් ඇවිල්ලා වෙලාවක් කියන්න බැරුව මේ ටොයිලට් යන එක සම්බන්ධ ප්‍රශ්න කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙච්ච අය අපි දැකලා තියෙන සමහර අය කියන මේ එක පාරටම කැමකින් හරි මොකක් හරි දෙකකින් එහෙම වුණා. ඒක දීර්ඝ කාලීනව පැවතුණා කියලා. මේක රෝගී තත්ත්වයක්ද නැත්නම් සාමාන්‍ය ක්‍රමවේදයක්ද? රෝගී තත්ත්වයක් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එතකොට රෝගී තත් දැන් උදාහරණයක් විදිහට අපිට ගොඩාක් රෝග තත්ත්ව තියෙනවා. අපි මොකක් හරි අපි යම් කිසි දෙයකට ඒක සම්බන්ධ කරගන්නවා. මේ කෑමක් කාපු හින්දා තමයි පටන් ගත්තේ කියලා ඒක දීර්ඝ කාලෙ. මොකද ඕනම දීර්ඝ කාලීන රෝගයකට ආරම්භයක් තියෙනවනේ. ඒතර අපි ආරම්භයට හේතුවක් සමහරවිට අපි හදාගන්න හේතුව හරි නොවෙන්නත් පුළුවන්. එතකොට මේ දැන් අනිත් පැත්තට ගත්තොත් එහෙනම් බඩේ අමාරුවක් එක්ක බඩේ අමාරුවකට පස්සේ අපේ ආහාර මාර්ගයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් විස බීජයක් එක්ක අපේ බඩේ අමාරුවක් හැදුනොත් ඊට පස්සේ ටික කාලයක් යනකම් අපේ ආහාරවල අවශෝෂණය, ඒ කියන්නේ අපේ ආහාරවල තියෙන සමහර සංඝටක අවශෝෂණය වෙනවා, අඩු වෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවකදී කාලයක් තිස්සේ අපිට බඩේ අමාරු, බඩේ අපහසුතාව, කෑවම බඩ පිපෙන ගතියක්, ඊළඟට මල පහ කිරීමේ එක විවිධාකාර අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. එතකොට ඔය දෙකම වෙන්න පුළුවන්. ඒක දීර්ඝ කාලීන රෝගයක් ආරම්භයක් වෙන්නත් පුළුවන්. නමුත් මේකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. හරි. අපි ඒ ගැන තවදුරටත් කතා කරමු වෛද්‍යතුමනි. දුරකථන ඇමතුමක් තිබෙනවා. අයිබෝන් පත්මිනී මහත්මිය. ඔබේ ගැටලුව වෛද්‍යතුමාට ඉදිරිපත් කරන්න. පත්මිනී මහත්මිය. ඒකට කාපු ගමන් හැමදාම ටොයිලට් යන්නේ. ඒක ගැන දැනගන්න තමයි ડોක්ටර්ගෙන් හොඳයි. ඔව් දැන් ඒ මහත්මියට තියෙන ඇත්තටම වයසිකල යන වාර ගන්න වැඩිවීමක් කෑම කාපු ගමන් යන්න වෙන එක. ඒක ලංකාවේ ගොඩක් කට්ටිය තියෙන බහුල ප්‍රශ්නයක්. අපි එතන ගිය සතියේ ඒ ගැන ටිකක් කතා කරා. ඔව්. එතන මේකට හේතු ගොඩාක් තියෙන්න පුළුවන්. අපි එතකොට මුලින්ම කරන්න ඕනේ තමයි වෛද්‍යවරයෙක් එක්ක කතා කරගන්න ඕනේ. ඒ අර අපි කියන රතු වෙලි එහෙමත් නැත්නම් අනතුරුදායක දෙයක රෝග ලක්ෂණ හෝ සංඥා හෝ මොන හරි තියනවාද කියලා. ඒතර ඒකට අපේ වෛද්‍යවරයා විස්තර අරගෙන ඊළඟට සමහරලාට පරීක්ෂණ කළා, බඩ බලලා, ඊළඟට සමහර ලේ පරීක්ෂණ කළා, මල පහළ පරීක්ෂණ කළා අපි බලනවා. වයසත් එක්ක ඔක්කොම එකතු කරගෙන මේ මොනවා හරි තව පරීක්ෂණ කරන්න අවශ්‍යද? ඒ කියන්නේ අපි කියන විශේෂයෙන් එන්ඩෝස්කෝපි පරීක්ෂණයක්, කොලොනෝස්කෝපි පරීක්ෂණයක් ඒ වගේ දෙයක් අවශ්‍යද කියලා. ඒත් එහෙම එකක් අවශ්‍ය නැත්නම් අපි ඒක හරි නැත්නම් එහෙම පරීක්ෂණයක් කරලා ඒක සාමාන්‍ය නම් අපි එතකොට ඔකට ඔය වගේ අවස්ථාවකට අපි ඒක කියන්නේ අර ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කියලා අපි ගිය සතියේ කතා කරපු මාතෘකාව තමයි. එතකොට ඒකට රෝග විශේෂ හේතුවක් නැහැ. හේතු ගොඩාක් තියෙන්න පුළුවන්. නමුත් එකම දේ එකෙන් ලොකු අනතුරක් වෙන්නේ නැහැ. නමුත් ඒ ඔක්කොටම කලින් මේ මහත්මියට කියන්න තියෙන පණිවිඩය තමයි කවුරු හරි කියන්නේ හරි වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න ඕනේ. එහෙම රෝග ලක්ෂණ විශේෂයෙන් මේ රෝග ලක්ෂණ ළඟදී ආවනම් කලින් තිබුණ නැතුව ළඟදී ආවනම් එහෙම අපි අනිවාර්යෙන් ඒක බලන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි අනිත් පැත්තට ගත්තොත් කෑම වල තියෙන සංඝටකයකට තියෙන ඇලර්ජික් තත්ත්වයක් හරි මොන හරි එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ හේතු ගොඩාක් වෙන්න පුළුවන් මෙහෙම රෝග ලක්ෂණ එන්න. වෛද්‍යතුමනි දැන් මේ මට නිෂ්පාදක කණ්ඩායම වෙනුත් ඉදිරිපත් කිරීමක් කරා. දැන් සමහර අය ඉන්නවා දැන් අපි අහලා තියෙනවා ගොඩක්ම වැඩි හිටියෝ තමයි මේ ටොයිලට් එකේ එනවා හැබැයි යන්නේ නැහැ. මේක ඒක දැනීමේ තියෙන හේතුවක්ද නැත්නම් ඒක රෝගී තත්ත්වයක්ද? දැන් ඔය ඕකත් මලබද්ධ දෙක සම්බන්ධයි නේ. ඒතර වෙන්නේ අපේ ආහාර මාර්ගයේ අවසාන කොටස කියන්නේ අපේ එළියට එන තැනට ඉහළ කොටසේ තියෙනවා ස්නායු. මේ ස්නායු වලින් තමයි එතන පිරීලා තියෙනවා. නැත්නම් එතන මල පහක් තියෙනවා කියලා අපිට පණිවිඩය යවන්නේ. ඒතර ඒකෙන් තමයි අපිට කියන්නේ දැන් අපිට ටොයිලට් යන්න ඕනේ කියලා. එතකොට හේතු දෙකක් වෙන්න පුළුවන්. එකක් අපේ මල පහ ඝන වීම නිසා එතනින් පහළට එන්න අමාරු හින්දා යන්න ඕනේ වගේ තියෙනවා. නමුත් යන්නේ නැහැ. මොකද ඒක තද වෙලා තියෙනවා. ඒතර ඒක මලබද්ධ තත්ත්වයට ඩිරෙක්ට්ලි සම්බන්ධයි. එහෙම වෙන්න පුළුවන්. දෙවෙනි දේ තමයි අතට මලබද්ධ කතා කරද්දී කියන්න තියෙන දේ තමයි මලබද්ධ රෝග ලක්ෂණ එන්න පුළුවන් හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ ජීවන රටාව අපි ටොයිලට් පුරුදු හින්දා. ඒක තමයි හොඳම හේතුව වෙන්න පුළුවන්. අනිත් පැත්තට ගත්තොත් එහෙම අපේ මොනවා හරි ආහාර මාර්ගයේ තියෙන රෝගයක් හින්දා. ඒතර රෝග වර්ග දෙකක් තියෙන එකක් ආහාර මාර්ගයේ වැඩ කරන විදිය. ඒ කියන්නේ මෙහෙම අපි සංකෝචන වෙලා කැම පහළට තල්ලු කරන විදිය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊළඟට අපි අකමැති දේ තමයි ආහාර මාර්ගයේ තියෙන ගෙඩි පිළිකා වගේ දේවල් හින්දා. කොන්චි අවසරයක් දෙනවා වෛද්‍යතුමනි අපි වෙලාව බලලා මේ පිළිබඳව තවත් කතා කරමු.
හොඳයි වෛද්‍යතුමාට අවස්ථාව. ඔව්. එතන අපි කිය හිටියේ මලබද්ධයට හේතු. එතන රෝග ගත්තොත් එහෙම ආහාර මාර්ගයේ වැඩ කරන විදිය ප්‍රශ්නයක්. අනිත් දේ තමයි ආහාර මාර්ගයේ ගෙඩි පිළිකා වගේ දේවල් හින්දා ආහාර මාර්ගය બ્લોක් වෙනවා. එතන ඒ වගේ අවස්ථාවකදීත් මලබද්ධය එන්න පුළුවන්. එතන අර ප්‍රශ්නෙට උත්තරේ ඔය වගේ මොන හරි ගෙඩියක් හෝ යම් කිසි දෙයක් තියෙනවා නම් අර අපේ අර මල පහ එකතු වෙන තැන ඒ gediya දැනෙනවා අපිට මල පහ විදියට. එතකොටත් අපිට මල පහ කරන්න ඕනේ මල පහ කරන්න ඕන වුණාට මල පහ නැහැ. අනිත් පැත්තට මල පහ කරාට පස්සේ ඔය සඳහන් කරන්නේ ගොඩ මාර්ගයේ අවසන් කොටස ගැන පිළිවඳව විතරයි. ඔව් ඔව්. එතන මල පහ මොකද එතනින් තමයි දැනෙන්නේ টয়ලට් යන්න ඕන කියලා. කියලා. හරි. එතකොට මල පහ කරන්න ඕනේ මල පහ කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. අනිත් පැත්තට මල පහ කරාට පස්සේ හිතනවා ඔක්කොම ගියේ නැහැ තව ටිකක් තියෙනවා කියලා. එතන ඔය දෙක වෙන්න පුළුවන්. අනිත් දේ තමයි එතන මොනවා හරි තියෙන ආසාදිත තත්ත්වයක් හින්දා. ඒතර ඒක විස බීජයක් හින්දා නෙමෙයි මම කියන්නේ. මොනවා හරි විදියකින් හීරිලා හරි මොනවා හරි එතන මොනවා හරි තියෙන ව්‍යුහමය ප්‍රශ්නයක් හින්දාත් ওই පණිවිඩ වැරදි විදියට යනවා. එතකොටත් අපිට টয়ලට් යන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් යන්න දෙයක් නැහැ. ඒතර ඔය ඔක්කොම හේතු බලපාන්න පුළුවන්. ඒක ඔකේ අවසාන දේ තමයි මේ වගේ රෝග ලක්ෂණයක් අලුතෙන් ආවොත් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන කියන එක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. හොඳයි. මම හිතන්නේ අපිට දුරකථන අමතමක් තිබෙනවා මේ වෙලාවේ උපාලි මහත්මයා අයිබෝන් සුබෝදෑසනක් ඔබට. ඔබ ගැටලුව වෛද්‍යතුමන්ට ඉදිරිපත් කරන්න. මට පුරුණ දානවා. ගෑස් එක වගේ උඩට එනවා. වැඩිපුර දැනගන්න ඕනේ කියලා තමයි. හරි. හරි. එතන උපාලි මහත්මයාගේ ප්‍රශ්නේ ගොඩාක් කට්ටියට තියෙනවා බඩ පුරවලා දාන ගතියයි ගෑස් එක වගේ උඩට එන එක. එතකොට බඩ පුරවලා දාලා තියෙනවා කියන්නේ අපි බඩ පිපිලත් කියලා අපිට දැනෙන එකනේ. එතකොට ඕකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් එක හේතුවක් තමයි ඇත්තටම අපි මහත්ලා බඩ ලොකු වීම. ඊට අමතරව ගත්තොත් එහෙම අපි කතා කරමු මලබද්ධය හින්දා අපේ ආහාර මාර්ගයේ මල පහ වලින් පිරෙන්න පුළුවන්. එතකොටත් බඩ පිරලා වගේ දැනෙනවා. ඊළඟ දේ තමයි වාතය වැඩි වෙන. ඒ කියන්නේ අපේ ආහාර මාර්ගයේ ඉන්න ශුද්‍ර ජීවීන් ඒගොල්ලෝ හදනවා වාතය. ඒ වාතය තමයි අපිට පිට වෙන්නේ. නැත්නම් ඒ වාත ප්‍රමාණය වැඩි වුණොත් ඒ වාතය හින්දාත් අපේ බඩවැල් පිපෙන්න පුළුවන්. අපේ කියන ගෑස් හින්දා ඩිස්ටෙන්ඩ් වෙනවා කියලා. ඒත් ඒ වගේ හේතු ගොඩාක් තියෙනවා. ඊළඟට තවත් සමහර රෝග හින්දා රෝගාබාධ හින්දා සමහර බඩ අපේ උදර කුහරේ තියෙන ඕනම පිළිකාවක් හින්දා බඩ පිපිලා වගේ දැනෙන්න පුළුවන්. ඒකට මේකට හේතු ගොඩාක් තියෙන්න පුළුවන්. ඒතර ඒ මහත්මයාට මේක අලුතෙන් නම් ආවේ. ආයිමත් සරයක් මට කියන්න තියෙන පාණිත වෙයි. මොකද එහෙම අපිට දුරකථනයෙන් බලලා කියන්න අමාරුයි. වෛද්‍යවරයෙක් හම්බ වෙලා එක සැරයක් කතා කරලා සැකහැර දැනගන්න වෙන මොකුත් අමාරුවක් නැද්ද කියලා. ඒතර ආහාර මාර්ගයේ මම අර කලින් කතා කරපු IBS තත්ත්වයට ආහාර බඩ පිපෙනවා. ඒක ඒ තියෙන ඔක්කොම ලෙඩක් කියනවා නෙමෙයි. නමුත් අර දේ කරගත්තට පස්සේ අපි බඩ පිපෙනවට විවිධාකාර උපක්‍රම තියෙනවා. අපි කැම වෙනස් කරනවා. අපි සමහර බෙහෙත් වර්ග දෙනවා. ඒතර ඒකෙන් ඒ අපහසුතාවයෙන් මිදෙන්න පුළුවන්. හොඳයි. ඉතින් අද දවසේ අපි මේ කතා බහ කරමින් ඉන්නේ ඔබත් එක්ක විශේෂයෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය ආමාශ ආන්ත්‍ර විද්‍යාව සහ අක්මාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉසරජිත් ලියනගේ වෛද්‍යතුමා සමගින් මේ ඔබට මලබද්ධය හෝ වේවා මල පහ කිරීම සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක ගැටලුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. තව පුංචි වෙලාවක් අපිට ඉතිරි වෙලා තියෙනවා. 0115 මැදිරියේ දුරකථන අංකය අපි ඔබට විවෘත කරනවා. ඔබට ගැටලුවක් තිබෙනවා නම් මේ සම්බන්ධයෙන් දැන් බඩවැල් ආශ්‍රිතව අපි කතා කරලා තියෙන්නේ දැන් අපි ගන්න ආහාර පාන වල ඔය පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වෙන විශේෂයෙන් අපි දැකලා තියෙන වර්තමානයේ මේ තත්ත්වයට බොදුරුන සම්භාවිතාව වැඩි බඩවැල් ආශ්‍රිතව. එතකොට මේ ඒ ගැන හොයාගෙන බලාගෙන යනකොට අපි දන්නවා මේ වැඩිහිටි පරම්පරාව ගොඩක් අය ඒගොල්ලන්ගේ බඩවැල් වල මේ මල පහ සිර වෙලා තියෙනවා කියනවා. ඒවා අර වොෂ් කරනවා කියලා කියනවා. මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. මොකද ඒ ගැන අපි පුංචි දැනුවත් කිරීමක් කරමු. මලබද්ධය ඇති වුණාට පස්සේ අපි ඒකට මම ආයෙ කලින් කිව්වා වගේ මුලින්ම අපි පරිශන කරලා හොයාගන්න ඕනේ ඇයි මේ මලබද්ධය ඇති වුනේ කියලා. ඒතර ඒකට කරන ප්‍රධානම පරිශනය තමයි අපි කොලොනොස්කෝපි පරීක්ෂණයක් කියලා කියනවා. ඒකෙදී අපි බඩවැල් සුද්ධ වෙන්න බෙහෙත් දීලා ඒක අපිට අතන මුළු බඩවැලම බලන අපි බොන්න දෙන විදිහක බෙහෙත් කියලා. එහෙමත් නැත්නම් පස්සෙන් බෙහෙත් දාලා එනීම හරි දාලා අපි ඒ බඩවැල් සුද්ධ කරලා කැමරා පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ. මොකද ඒක හේතුව ආහාර මාර්ගයේ මොනවද පිළිකා જાති තියෙනවා ප්‍රධානම පරමාර්ථය. හොඳයි. ඊට පෙර ආතෝ අපිට පුංචි අවසරයක් දෙන්න. අපි දුරකථන ඇමතුමකට අවස්ථාව ලබා දෙනවා. අයිබෝන් සුබෝදෑසනක්. ඔබේ රූපවාහිනිය අංශයේ ශබ්දය ටිකක් අඩු කරලා අපිට දුරකථන සම්බන්ධ නම් මම හිතන්නේ ඔබට පහසුයි අපිට පැහැදිලිව ඔබට ඔබව ඇහෙවි.
ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න වෛද්‍යතුමන්ට. ඔව් ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. මම දුරකථනය විසඳන වෛද්‍යතුමන්ගේ කතාව පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට අපි කතා කරේ කොලොනොස්කෝපි පරීක්ෂණය ගැන. මේ මම ගම් කියන අනිත් පරීක්ෂණය තමයි මුඛයෙන් දාලා පරීක්ෂණ කරන විශේෂයෙන් ગેස්ට්‍රයිටිස් රෝග සහ ඉහළ ආහාර මාර්ගයේ පිළිකාවේ රෝග ලක්ෂණ හොයාගන්න. මේ පරීක්ෂණ දෙකම බොහොම අපේ සමාජයේ තියෙන බයක් බරපතල අමාරු පරීක්ෂණ ඇත්තටම මේක වැරදි මතක් මේක දැන් පිටරට සමහරවිට බෙහෙත් ගන්න එන්නේ නැහැ. පිටරට ඉතාමත්ම පොළොව කරන බොහොම පොඩි පරීක්ෂණ දෙකක් ඇත්තටම අතුරු ආබාධ නැහැ කියලා නෙමෙයි. අතුරු ආබාධ නැහැ පරීක්ෂණයක් විදිහට නමුත් අපි අනිත් කරන පරීක්ෂණ වලට සාපේක්ෂව ඉතාමත්ම අතුරු ආබාධ වලින් තොර පොඩි පරීක්ෂණයක් එකම දේ ඒකට සුදුසුකම් තියෙන හරි පුද්ගලෙක් එක කරන්න ඕනේ. එතකොට මේකෙන් අපි සමහර වෙලාවට අපි එන්නතක් විදලා වේදනාවට වෙන්න සහ සිහි නැති වෙන්න නෙමෙයි සිහි අඩු වෙන්න අපි ඒකට කරනවා සිඩේට් කරනවා එහෙම කරනවා. එතකොට වඩා සුපහසුයි. ඒක තමයි පරීක්ෂණ ගැන කියන්නේ ඒක ගොඩක් කතා කරන්න පුළුවන්. නමුත් ඒකට ඔය පරීක්ෂණ අපි කරලා හොයාගන්න මොන අතුරු ආබාධ වෙන ලෙඩවල නැද්ද කියලා. එතනින් පස්සේ ප්‍රතිකර්ම කරනකොට ප්‍රතිකර්ම වල ಜಾති වර්ග තුනක් තියෙන එකක් තමයි අපි ජීවන රටාව වෙනස් කරගන්න එක. ටොයිලට් පුරුදු දෙවෙනි දේ තමයි අපි ආහාර පුරුදු ජලය වැඩි පුරුදු වෙන එක. ඒ තුන ගැන අනිවාර්යෙන් අපි ලෙඩට කියනවා තන්තු දින කැම්ප් කන්න ඊළඟට වතුර බොන්න හරියට වෙලාවට ටොයිලට් යන පුරුදු කියලා. එතකොට එතනින් පස්සේ ඖෂධ තියෙනවා. ඒ ඖෂධ වලින් එකක් සමහර දේවල් කරන මල පැහැවල ප්‍රමාණය වැඩි කරන එක, ඒක මෘදු කරන එක, ඊළඟට සමහර ඖෂධ තියෙනවා මල පහ යන්න වඩා පහසු කරන එක, බඩවැල ක්‍රම සංකෝචනය වැඩි කරන එක. ඒක එක පුද්ගලයන් වෙනස් වෙනවා. පුද්ගලයා හේතුව අනුව තමයි අපි බෙහෙත් මොනවද කියලා නියම කරන්නේ. එතකොට ඒකටත් ඇත්තටම වෛද්‍යවරයෙක් නැතුව අපි සමහරවිට ෆාමසි එකකින් ගන්නවා මේ බෙහෙත්. එතකොට කලාතුරකින් එන දෙයකට හරි නැත්තම් එහෙම ගන්න එපා කියනවත් නෙමෙයි. අතන මේක දැන් පිටරටත් ඒක අපි සමහර බෙහෙත් වර්ග තියෙනවා ඕවර් ද කවුන්ටර් කියලා. ඒ කියන්නේ අපිටම ගිහිල්ලා ගන්න පුළුවන් බෙහෙත් වර්ග. නමුත් ඒකෙන් දිගටම පීඩාව විඳිනවා නම් ඇත්තටම සුදුසු වෛද්‍යවරයෙක් එක්ක හම්බ වෙලා මොකද බෙහෙත් වර්ග ගොඩක් තියෙනවා. ඒ බෙහෙත් වැඩ කරන විදිය වෙනස්. ඒකට තමන්ගේ රෝග ලක්ෂණ සහ රෝගයට හේතුව අනුව අපිට වෙනස් බෙහෙත් දීලා වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හොඳයි අපිට දුරකථන අමතමක් තිබෙනවා. ආයිබෝන් සුබ දැසනක් ඔබට. ඔව් ඔබේ ගැටලුව වෛද්‍යතුමන් ඉදිරිපත් කරන්න. වෛද්‍යතුමාගේ අහන්න පුළුවන් දිනපතා මට දුරට යෑම රෝගයක් තියෙනවා. අපි හැම වෛද්‍යතුමන්ගේ ඔව් අපි කලින් කතා කරපු දේම තමයි. ඒතර බඩ බුරුලෙන් යෑම ගොඩක් කල හැමදාම ඒක යන විදිය නම් ඒ මහත්මයාට ඒක රෝගයක් නෙමෙයි. අවුරුදු 20ක් 30ක් තිස්සේ දවසට 3 සැරයක් යනවා. ඒ බඩ අපේ මල පහ මෘදුයි කියන එක රෝගයක් නෙමෙයි, දීර්ඝ කාලිනව තියෙනවා. නමුත් ඒක ළඟදී වෙනසක් වුණා නම් ඒත් 100%ක් රෝගයක් කියනෝ නෙමෙයි. නමුත් ළඟදී වෙනස් වුණා නම් වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකර්ම ගන්න ඕනේ. මම මේක ආයි කියන්නේ හේතුව මොකද අපි ගොඩක් හම්බ වෙලා තියෙනවා. ඒක එහෙම නැතුව අපි ඒක අමතක කරලා ඒක කල් දාලා මොකද මේක මිනිස්සු කතා කරන්න කැමති මාතෘකාවක් නෙමෙයිනේ. එතකොට එහෙම වෙලා පස්සේ අපිට පසුතැවෙන වෙච්ච අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. මොකද ඒ ආහාර මාර්ගයේ පිළිකා හරි පූර්ව පිළිකාවදී කියන ඒවා කලින් අඳුරගත්තොත් නිට්ටාවට හොඳ කරන්න පුළුවන්. ඇත්තටම පූර්ව පිළිකාවදී බොහෝ දුරට අපි අර කොලොනොස්කෝපි අපි එන්ඩොස්කෝපි කරන පරීක්ෂණයෙන්ම අපිට ඒ වෙලෙම ඒක ඉවත් කරන්න පුළුවන්. ඒක බොහොම පොඩි දෙයක්. එතකොට ඒකින්ද මුලදී හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. හොඳයි. වෛද්‍යතුමා හැමදාම අපිට සම්බන්ධ මේ ආහාර රටාව ගැන පොඩ්ඩක් කියනවා. දැන් අපිට අවසාන ප්‍රශ්න විදිහට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක අපේ ආහාර රටාව මේ වෙනුවෙන් කොහොමද බලපාන්නේ සහ අත්දැකීම් සහිතව වෛද්‍යතුමන් ඉන්නේ. ඉතින් සහ ලංකාව තුළ සහ මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඒ ඇතුළු සියල්ල හරහා විශේෂ අධ්‍යයනයක් මේ පිළිබඳව කරලා තියෙනවා. ඒ අනුව අපි ජනතාවට පණිවිඩයක් දෙනවා නම් මොන වගේද අපි එදිනෙදා ආහාර රටාව මේ වෙනුවෙන් බලපාන්නේ නිරෝගීව ජීවත් වෙන්න? ඔව් එතකොට ආහාර රටාව ගත්තොත් ප්‍රධාන දෙකක් තියෙනවා. ජලය පානය කිරීම සහ මම කලින් කිව්ව විදිහටම අපේ කන කෑම. ජලය පානය අඩු වුණොත් මල බද්ධය වැඩි වෙනවා. මොකද ඒකට හේතුව අපේ මල පහල් තියෙන වතුර වැඩිපුර උරා ගන්නවා. ඒතකොට මල පහ ගන්න වෙනවා. එතකොට
මලබද්ධය ඇති වෙනවා. ඒකට ඒක පළවෙනි දේ. දෙවෙනි දේ තමයි අපි කන කෑම වල ලංකාවේ ඇත්තටම මලබද්ධය පිටරට වඩා අඩුයි. ඒකට හේතුව අපි එළවලු කනවා. එතකොට අපි නිකම්පත් කන්නේ නැහැ මොනවා හරි එළවලුවක් එක්කනේ කන්නේ. එතකොට නමුත් එළවලු කන ප්‍රමාණය වැඩි කර එළවලු පළතුරු කියන දේ තමයි ඉතාමත් වැදගත් මලබද්ධය සහ ආහාර මාර්ගයේ සෞඛ්‍ය සම්පන්න බවට. එතකොට මේ දෙක වැඩිපුර ගැනීම තමයි ප්‍රධානම දේ. හොඳයි මම හිතන්නේ ඔබට ඒ සම්බන්ධයෙන් හොඳ පිළිතුරක් ලැබුණා. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ පිළිබඳව කතා බහ කරන්න නිරෝගී සුව විශේෂාංගය සමගින් සම්බන්ධ වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්ය ආමාශය අන්ත්‍ර විද්‍යාව සහ අක්මාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සරජිත් ලේනගේ වෛද්‍යතුමන්. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. දැන් මේ වර්තමාන තත්ත්වයට එක්ක අපි සියලු දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාටත් එසේමයි. ඒ වගේම මේ රෝග පීඩාවන්ට පත් වුණු අයට තවත් සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සම්පූර්ණ ආයුබෝවන් කියලා. හොඳයි දැන් හෙට දවස සතියේ අවසන් දවස වුණාට හෙට විශේෂ දවසක්. මොකද මේ කටින චීවර මාසයත් එක්ක මේ මාසය වැදගත් වෙන්නේ පහුගිය දිනයකදී අපි අධිපොහය සැමරුවා. දැන් හෙට දවසට එදලා තියෙනවා වප්පුර පසළොස්වක පොහොය දිනේ. ඉතින් රටේ පවතින තත්ත්වයක් එක්ක මේ සියලු කරුණු කාරණා සලකා බැලීමේදී ඔබට නිවසේ එළියට යන්න විදිහක් නැති නිසාම හෙට දවසේ විශේෂ වැඩසටහන් බොහොමයක් අපි ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ධර්ම දේශනාවන් ඇතුළු විශේෂ වැඩසටහනක් හවස 2කටත් අපි ඔබ වෙනුවෙන් මේ ජ්‍යොතිෂය හා ආගම සම්බන්ධයෙන් සම්බන්ධ කරලා ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් හෙට උදෑසන 5:55 සිට මේ සියලු දේවල් සමගින් එකතු වීමේ හැකියාව නිවසේ සිටම අපි ඔබට උදා කරලා තියලා තියෙනවා. ඉතින් සජීවීව උදෑසන 5:55 සිට ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ සිල් ගැනීමේ කටයුතු පවාරණය කිරීම දක්වාම කටයුතු සියල්ල කරන්නත් අපි සූදානම්ින් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් රටේ මේ පවතින තත්ත්වයට සෙත්පතා විශේෂ වැඩසටහන් බොහොමයක් අපි සූදානම් කරලා තියෙනවා හවස යාමේ. ඒ නිසා ඒ සියල්ල සමගින් රැඳෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. නැවතත් පියුම් මිල හරහා අපි ඔබව මුණ ගැහෙන්නේ ලබන සඳුදා දවසේ එදාට උදෑසන 8ට අපි ඔබව මුණ ගැහෙනවා. එතෙක් විශේෂයෙන්ම බස්නාහිර පළාතට අද මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තිබෙනවා. ඉතින් ඔබේ සෞඛ්‍ය කටයුතු ඔබේ පවුලේ අයගේ දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න මේ සෞඛ්‍ය අංශ ඔබට ලබා දෙන මාර්ගෝපදේශයන් සමගින් ඔබේ එදිනෙදා කටයුතු හරි වගකීමකින් යුතුව ඉටු කරන්න. ඒ හරහා මේ සියල්ල වළක්වාගෙන නැවතත් කලින් වගේම hina වෙලා සතුටින් ඉන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න අපි හැමෝටම ලාංකිකයන් විදිහට හැකියාව උදා වේවි. ඉතින් අපි අදට සමගෙන යනවා ඔබව නැවතත් ලබන සඳුදා හමු වෙන බලාපොරොත්තු වෙන ඔබට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් වේවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.